කරමු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති. සද්ධාවන්ත සත්පුරුෂ පින්නතුනි, අද සූත්‍රයක් නිමී සාකච්ඡා කරන්නේ. අපි ගාථාවක් මාතෘකා කරගත්තේ හැමදාම අපි කියන ගාථාව. හැමදාම අපි වන්දනා කළා ඉවර වෙලා මේ ගාථා තුන කියනවා. සබ්බේ සංඛාරා අනිච්චාති කියලත්, සබ්බේ සංඛාරා දුක්ඛාති කියලත්, සබ්බේ ධම්මා අනාත්තාති කියලා. මේ ගාථා තුන කියනවා. ඒ නිසා තමයි මට හිතුනේ හැමදාම කියන නිසා මේ ගාථා තුන මං හිතන්නේ මම මීට ඉස්සර දෙතුන් වතාවක්ම ওই සබ්බේ සංඛාරා අනිච්චාති කියන ගාථාවෙන් ධර්ම දේශනා කළා තියෙනවා. මං හිතන්නේ අහලා ඇති ගොඩාක් අය. නමුත් දැන් මතකත් නැතුව ඇති. ඒ නිසාම කල්පනා කළා ගාථාව කියනකොට ඒ තේරුම මතක් කරගන්නටත් ඕනේ නිසා ඒ ගාථාව පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කළොත් හොඳයි කියලා. ඉතින් සබ්බේ සංඛාරා කියනකොට අපි දන්නවා සියලු සංස්කාර. සියලු සංස්කාර. අනිච්චාති කියනකොට අපි දන්නවා අනිත්‍යයි. නේද? සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. යමෙක් නැත්නම් යම් අවස්ථාවකදී පඤ්ඤාය කියලා කියන්නේ ප්‍රඥාව. පස්සති කියලා කියන්නේ දකිනවා, බලනවා. නේද? පස්සති. එතකොට යදා පඤ්ඤාය පස්සති. යමෙක් නුවණින් බලයින. යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. අත කියන්නේ කල්හි, නිබ්බින්දති කියන්නේ කලකිරෙනවා. දුක්ඛේ කියන්නේ දුකයි කියලා. එතකොට එකල්ලි දුකයි කියා කලකිරේ. නේද? අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. ඒස මග්ගෝ මේ මාර්ගයයි. විසුද්ධිය. විසුද්ධිය පිණිස. පිරිසුදුකම පිණිස. බුදුදහමේ තියෙන මේ ප්‍රධානම පිරිසුදු තැන මොකද්ද? නිවන. එහෙනම් මේ මාර්ගයේ මොකක් පිණිසද? නිවන පිණිසයි. නේද? එතකොට අපි දැන් වචනයි පේලියයි අර්ථය දන්නවා. දැන් හතරම එකට ගොඩනගා ගන්න තියෙනවා. නේද? මොකද්ද? සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. ඒ අනිත්‍ය බව යම් කෙනෙක් නුවණින් දකිනවා නම් එයා දුකයි කියලා කලකිරෙනවා. ඒකම නිවනට මාර්ගයයි. නේද? මේක තමයි අපි හැමදාම කියන්නේ. ඉතින් සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා කියන්නේ සියලු සංස්කාර ධර්මයන් දුකයි. අනිත් ටික ඒ විදිහමයි. සබ්බේ ධම්මා අනාත්තාති. සියලු ධර්ම. ඒකෝට දැන් අපි සංස්කාර අනිත්‍යයි දුකයි කියලා කියනවා. සබ්බේ ධම්මා සියලු ධර්ම අනාත්මයි කියලා කියනවා. අනාත්තාති.
නේද? මේ එතකොට මේ එක්තන අපි සංඛාර පිළිබඳවත් දන්නවා. මම හිතන්නේ අපි සංඛාර කියන වචනය ගොඩාක් තේරුම් අරගෙන තියෙනවා. මොකද ගොඩක් දන්නවා අපි. මොකද වචනේ නිතර අපට ඇහෙනවා. නේද? පටිච්ච සමුපාදේ කියන කොටත් අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කියනවා. එතකොට සංස්කාර කියන වචනේ අපි කතා කරනවා. ඊළඟට පංචස්කන්ධය ගැන කියනකොට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එතන සංස්කාර කියනවා. නේද? අපි මලගයක් වුණාම කියන ගාතාවකුත් තියෙනවා නේද? අපි අනිත්‍ය සිහිපත් කරන ගාතාවක් කියලා කියනවා අනිච්චාවත සංඛාරා. නේද? එතෙන්දිත් අපි සංස්කාර කියනවා. මේවා නිතර කතා කරන තැන්. නේද? නිතරම අපි පාවිච්චි කරන තැන්. ඉතින් මේ තැන්වල තියෙන සංස්කාර පිළිබඳවත් අපි දන්නවා. නේද? ඒ තැන්වල තියෙන සංස්කාර වලින් අදහස් කරන්නේ මොකද්ද කියන එකත් අපි දන්නවා. ඉතින් සබ්බේ සංඛාරා අනිච්චාති කියලා කියනකොට සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි. එතකොට සියලුම සංස්කාර ධර්මයන් කියන්නේ සියලුම සංස්කාර ධර්මයන් කියලා කියනකොට මොනවද? නේද? මොනවාද සංස්කාර කියලා කියන්නේ? අපි 3-4 පොලක සංඛාර කියන වචනේ කතා කළානේ. එතකොට ඊළඟට පංචස්කන්ධෙහි මොකද්ද මේ සංඛාර කියලා තියෙන්නේ? ඒ වගේම පටිච්ච සමුපාදයේ මොකද්ද සංස්කාර කියලා තියෙන්නේ? නේද? එතකොට මේ සංඛාර කියන එක අපි අහලා තියෙනවා මෙන්න මෙහිම. මොනවද? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. ඊළඟට අපි අහලා තියෙනවා කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. ඉතින් කාය සංස්කාර කියනකොට සරලවම කියනවා කයෙන් සිදුවෙන දේවල්. වචී සංඛාර කියනකොට වචනයෙන් සිද්ධ වෙන දේවල්. මනෝ සංඛාර කියලා කියනකොට මනසින් සිදුවෙන දේවල් කියනවා. ඒ වුණාට අපි මතක ඇති එක දවසක් අපි සාකච්ඡා කළා වේදල්ල කියලා සූත්‍රයක්. චුල්ල වේදල්ල සූත්‍රය. ඒ සූත්‍රයේදී ওই ටික කිව්වා. නේද? කාය සංස්කාර කියලා කියන්නේ මොකක්ද? නේද? කාය සංස්කාර කියලා කියන්නේ තෙන්දි විස්තර කළේ ආස්වාස ප්‍රස්වාසයන්ට. ඉතින් කාය සංස්කාරය කියලා කිව්වේ මොකක්ද? ආස්වාස ප්‍රස්වාසයන්ට. වචී සංස්කාර කිව්වේ විතක්ක ਵਿਚාරයන්ට. නේද? වචී සංස්කාර කිව්වේ විතක්ක ਵਿਚාරවලට. මනෝ සංස්කාර කිව්වේ වේදනා සංඥා දෙකට. නේද? ඔන්න එතකොට එක තැනක එක ආකාරයේ සංස්කාර ටික. මොනවද? කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංඛාර කියලා කියන එක. ඊළඟට අපි සංඛාර කියන වචනයෙන් පාවිච්චි කරන දේවල් ටික තමයි මොනවද? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජම්ස. පුඤ්ඤාභි සංඛාර කිව්වේ පින්. නේද? පින්කම් නැත්නම් කුසල් නැත්නම් පින්. නේද? ඒක පුඤ්ඤාභි සංඛාර. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ පව්. නැත්නම් අකුසල්. නේද? ආනිච්ඡාභි සංඛාර කියන්නේ ආනිච්ඡාභි සංඛාර කියලා කියන්නේ පින් පව් නොවන දේවල්. එහෙම නැත්නම් ශක්තිමත්ම කුසලයන්. නේද? ශක්තිමත්ම කුසලයන්. පටිච්ච සමුපාදයට ආවයින් පස්සේ ආනිඤ්ඤාභි සංඛාර කියන එක විස්තර කරන්නේ අරූපාවචර කුසල සිත් හැටියට. නේද? අරූපාවචර කුසල සිත් කිව්වේ ආකාසාඤ්ඤායතනෙ, විඥානංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා නාසඤ්ඤායතනෙ. එතකොට මේ ටික තමයි අපි කතා කළේ. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. එතකොට පුඤ්ඤාභි සංඛාර කියනකොට කාමාවචර කුසල්,
හදිය ඇතුළත් කළා නේද? අපුඤ්ඤාභි සංඛාර කියලා කියනකොට අකුසල ධර්මතාවයන් ටික ඇතුළත් කරගත්තා. අනිජාභි සංඛාර රූපාවචර අරූපාවචර සිත් ටික ඇතුළත් කරගත්තා. නේද? එතකොට මේ ටික මේ විදිහට වෙන් කළා පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජාභි කියලා. නේද? ඉතින් ආනිජාභි කියන එක තවත් තැන්වල විස්තර කරනවා මේ ක්‍රියා සිත් හැටියටත් ක්‍රියා වශයෙන් හඳුන්වන රහතන් වහන්සේලා අතින් සිදුවෙන සංස්කාරයන්ට අප ආනිජාභි සංඛාර කියලාත් හඳුන්වනවා. එතකොට මේ සංඛාර කියන වචනය ඒ තැන්වල විස්තර වෙන හැටි. ඊළඟට සංඛාර කියන සම්පූර්ණ වචනයට මුළු සංඛාර සබ්බේ සංඛාරානි ඒ වචනයට සම්පූර්ණ අර්ථයක් දෙනවා. ඒක තමයි හේතුවකින් හටගන්නා ලද දේවල් සංඛාර කියලා. එතකොට මේ ලෝකේ යම් කිසි දෙයක් හේතුවකින් හට අරගෙන තියෙනවද? ඒ සියලුම දේවල් සංඛාර. නේද? ඉතින් හේතුවකින් හට අරගෙන තියෙන දේවල් කිව්වහම හේතුවකින් හටගත්තු නැති දේවලුත් තියෙන්න එපායි. නේද? එහෙම හේතුවකින් හටගත්තු නැති දෙයක් තියෙනවද? ඇත්තටම තියෙනවා. නිවන. නේද? හේතුවකින් හටගත්තේ නැති දෙයක් හැටියට අපි විස්තර කරන්නේ මොකක්ද? නිවන. මත තියෙනවා ආකාශ ධාතුවත් එහෙමයි කියලා. නමුත් නිවන හේතුවකින් හටගත්තු නැති එකක්. ඒ නිසා සබ්බේ සංඛාරා අනිච්චාති කියනවා නිවනත් අපේ කැමති විදිහට පවතින්නේ නැති නිසා සබ්බේ ධම්මානාත්තාති කියනවා. එතකොට ඔන්න මතක තියාගන්න සබ්බේ සංඛාරා අනිච්චාති කියන තැනයි සබ්බේ ධම්මානාත්තාති කියන තැන මොකද නිවන අනිත්‍ය නෑ. එද නිවන කියන්නේ අනිත්‍ය එකක් නෙවෙයි. අනිත් එක නිවන කියන්නේ දුකක් නෙවෙයි. නේද? ඒවනම් නිවන හැබැයි අපේ කැමති විදිහට අපට ඕන විදිහට තියාගන්න බෑ. නේද? අපට ඕන විදිහට තියාගන්න බෑ. ඒ නිසා නිවන අනාත්මයි. එද අනාත්තාති කියලා විස්තර කළේ ඒක නිසායි. එතකොට මෙන්න මේ ටික තමයි අපි දැනගන්න ඕනේ. මං හිතන්නේ මං ඉස්සර බණ කියනකොට මෙච්චරම මේ ධර්ම කරුණු කිව්වේ නෑ. මීට වඩා ගොඩාක් සරල දේවල් වලින් මතක් කළේ අනිත්‍ය කියන එක කොහොමද කියලා, සංස්කාර කියන එක කොහොමද කියලා. එතකොට සබ්බේ සංඛාරා. එහෙමනම් අපි ළඟ තියෙන සියලුම දේවල් මොනවද? සංස්කාර. ගෙවල් දොරවල් වතු පිටි ඉඩ කඩන් දරුවෝ යාන වාහන දෙමව්පියෝ ඥාතීන් මේ කියලා ගන්න සියලුම සත්වයින් ඒ වගේම යම් කිසි බඩු බහඬ තියෙනවා නම් ඒ සියලුම දේවල් ඒ වගේම මේ මහ පොළොව ආදී සියලුම දේවල් මහා සමුද්‍රය ආදී හැම දෙයක්ම මොනවද? සංඛාර. ඉතින් ඒ ඔක්කොම සංඛාර. ඒ හැම දෙයක්ම අපි දන්නවා අනිත්‍යයි. ඒ හැම දෙයක්ම අනිත්‍යයි, වෙනස් වෙනවා. අපි මේ වචනේත් අහලා තියෙනවා මේ වෙනස් වෙනවා කියන වචනය අනිත්‍යයි කියන එක. කොහොමද අනිත්‍යයි කියලා කියන එක. එතකොට ඉතින් අපි දන්නවා අනිත්‍ය පිළිබඳව. නේද? මේ ගේ අරගෙන ගත්තොත් එහෙම ගේ අනිත්‍යයි. අපි දන්නවා ටික කාලෙකින් මේ ගේ මේ නැති වෙලා දිරලා විනාශ වෙලා යනවා. අපේ ශරීරයත් අනිත්‍යයි. නේද? මේක අපි චූටි කාලේ හිටියා, කිරිමි බී හිටියා, ඇවිද හිටියා. නේද? ඊට පස්සේ ඉස්කෝලේ ගියා, තරුණ කාලෙට ආවා, විවාහ වුණා, දරුවෝ ඇති වුණා, රැකී ආරක්ෂා කළා, ගෙවල් දොරවල් හැදුවා. මේ ආච්චිලා සීයලා වුණා. මේ පරලව ගියා. නේද? එහෙනම් අපි හැම ජීවිතත් එහෙමයි. සියලු බඩු බහණ්ඩත් අපි පරිහරණය කරන ඒවා අනිත්‍යයි. සමහර ඒවා තියෙනවනේ මේක අපි પરම්පරා ගානක් තියෙන ඒවා කියලා. ඒවත් අනිත්‍යයි. හැම දෙයක්ම මොකද වෙන්නේ එතකොට? අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. එකදු දෙයක්වත් නිත්‍ය වශයෙන් තියාගන්න පුළුවන් දේවල් නැහැ. එහෙනම් මේ හැම එකක්ම කොයි විදිහටද වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත
අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත දේවල් මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම. ඉතින් ඒ බාහිරින් බලනකොට නේද? ඉතින් දැන් මම මේ අනිත්‍ය කියන එකට ආවේ තව සංඛාර කියන එක ගැන කියන්නේ නැතුව. නේද? අපි පටිච්ච සමුපාදයේ සංඛාර කියන එක විතරක් කතා කළා. නේද? එතකොට පංචස්කන්ධයේ තියෙන සංඛාර කියලා කියනකොට එතන තියෙන්නේත් ඔය මොනවද කියලා අපි දන්නවා නේද? පංචස්කන්ධය කියන්නේ මොකක්ද? රූප, වේදනා, සංඥා, සංඛාර. දැන් මේ පටිච්ච සම්පාදයේදී සංඛාර කියනකොට රූපී ධර්ම ඔක්කොම අයින් වෙලා. නේද? පංචස්කන්ධයේ සංඛාර කියනකොට රූප ධර්ම ඔක්කොම අයින් වෙලා. නේද? නාම ධර්ම වලින් ටිකයි කියලා තියෙන්නේ. නේද? නාම ධර්ම වලින් ටිකක් කියලා කියන්නේ. දැන් අපි පංචස්කන්ධය ගත්තොත් එහෙම නාම රූප වශයෙන් ගත්තොත් රූපයයි ඊළඟට වේදනා සංඥා සංඛාර විඥාන මේවා නාම නේද? වේදනා සංඥා සංඛාර විඥාන නාම. එතකොට මෙතෙන්දිත් වේදනාව සංඛාරයකට අතර අරගෙනත් නැහැ සංඥාව සංඛාරයට අරගෙනත් නැහැ. හැබැයි මනෝ සංඛාර කියලා කියනකොට ඒකට අයිති උනා මොනවද? වේදනා සංඥා දෙක. නේද? ඊළඟට සංඛාර වශයෙන් ගත්තොත් විඥාන කියලා කියනකොට මෙතන සිත් සියල්ල. විඥාන කියලා කියන්නේ අපි ගණන් වශයෙන් කියනකොට 89ක් එහෙම නැත්නම් 121ක් කියලා කියන මේ සිත් ටික මොනවද? විඥානය. එතකොට විඥාන ඊළඟට සංඛාර. එහෙනම් සංඛාරයන්ට අයිති වෙන්නේ චෛතසික ධර්ම 50ක්. නේද? චෛතසික ධර්ම 52ක් තියෙනවනේ. වේදනාවයි සංඥාවයි කියන චෛතසික දෙක ඇරුණාම අනිත් චෛතසික 50ම මොනවටද අයිති වෙන්නේ? සංඛාර කියන ගොඩට. නේද? සංඛාර කියන ගොඩට. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ සංඛාර කියන එක විදිහට එන්නේ. අනිත් පැත්තෙන් සියලු සංස්කාර කියනකොට මුළු පංචස්කන්ධයම සංඛාර. නේද? එතකොට මෙන්න මේවයි අනිත්‍ය දකින්න හදන්නේ. නේද? පංචස්කන්ධය කියලා කියනකොට මේ ලෝකේ සියලුම දේවල් අයිති වෙනවා. නේද? පංචස්කන්ධයට මේ ලෝකේ අයිති වෙන්නේ නැති කිසිම දෙයක් නැහැ. නේද? අපි යම් වෙලාවකදී පංචස්කන්ධය ගැන හරියට ඉගෙන ගන්නවා නම් හරියට දැන ගන්නවා නම් ඒ තමා මේ මුළු ලෝකෙම ඉගෙන ගත්තා වෙන්නේ. නේද? මේ පංචස්කන්ධය තුල මේ මුළු ලෝකෙම තියෙනවා. ලෝකේ ඇතුළත් නොවන කිසිදු දෙයක් ওই පංචස්කන්ධය ඇතුළට එන්නේ නැහැ. හැම දෙයක්ම අපට විස්තර කරන්න පුළුවන් ඔය කරුණු පහේ. ඒක කරුණු පහේ. එතකොට එහෙමනම් සබ්බේ සංඛාරා කියනකොට අපිට කතා කරන්න ලේසිම වෙන්නේ මොකක්ද? පංචස්කන්ධය. නේද? එතකොට රූපය කියලා ගන්නකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප හා සමග උපාදාය රූප ටික එහෙම නැත්නම් ඊතුරු රූප 24ම එකතු වෙනවා. නේද? ඒ රූප 24 ලෝකේ තියෙන සියලුම දේවල් එකතු වෙලා තියෙනවා. එහෙමනම් මේ අනිත්‍ය කියන එක අපි දකින්නේ අර අපිගේ ඇති වෙලා පැවතිලා නැති වෙන එකද? අපේ ජීවිතේ මේ වෙනස් වෙවි යන තැන් ටිකද? මොකද්ද අපි අනිත්‍ය වශයෙන් හරියටම දකින්නේ? නේද? මොකද්ද මේ අපි අනිත්‍ය වශයෙන් හරියටම කල්පනා කරන්නේ එතකොට? දැන් අපි මේතන කියන්නේ මේක නුවණින් දැක්කොත් කියලානේ. අපි හැම වෙලාවෙම අනිත්‍ය දකිනවනේ. අපි හැම වෙලාවෙම හැම මොහොතේම අනිත්‍ය දකිනවා. කැම ටිකක් කිව්වත් අනිත්‍ය දකිනවා. නේද? එළවලු ටික කෑලි වලට කැපෙනවා. නේද? ඒවා ලුණු මිරිස් දාලා අනනවා. එතකොටත් වෙනස් වෙනවා. ඊට පස්සේ ලිපේ තියලා රච්චන්නවා. සම්පූර්ණ වෙනස් වෙනවා.
ඉතින් ඒ හැම මොහොතකදීමත් අපි අනිත්‍ය දකිනවා. ගෙදර ඉන්න හැම වෙලාවෙදිම මේක අපි දකිනවා. අපේ කය එහෙට මෙහෙට හොලවන කොටත් අපට අනිත්‍ය තියෙනවා. හැබැයි මේ එකක් පිළිබඳවවත් අපි සිත යොමු කරන්නේ නැහැ. මේ අනිත්‍ය අපි නිතරම දකින්නේ කොහොමද? ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහයෙන්. මේ අනිත්‍ය කියන ධර්මතාවයන් ටික අපි දකින්නේ කොහොමද? ලෝභ, දෝෂ, මොහයන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥාවෙන් දකින්නයි කියලා. නේද? යදා පඤ්ඤාය පස්සති. එහෙමනම් මේ පංචස්කන්ධය මීට වඩා වෙනස් කරලා අපට දකින්න වෙනවා. මේ කියන බාහිරින් දකින අපේ ඇහැට නිකන් පේන පංචස්කන්ධයම වඩා සියුම් තැනක් තමයි මේ මෙතෙන්දි බුදුහාඳුරෝ දේශනා කරන්නේ. අපි මේ ලෝකයේ සම්බන්ධකම් පවත්න්නේ ඇහෙන්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්. නේද? ඒකනේ ඒකට පංච ඉන්ද්‍රිය කියලා කිව්වේ නේද? ඉතින් ඇහැ, කන, නාසය, දිව, ශරීරය බුදුදහමේ තව එකක් කියනවා මනස කියලා. නේද? අනිත් එක තමයි මනස කියලා කියන්නේ. එතකොට මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය ආදී මේ මනස, මේ ඉන්ද්‍රියන් මේවයින් ගන්න අරමුණු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. නේද? ඇහැට රූපයක් පේනවා. ඇහැට රූපයක් පේනවා. මේ ඇහැට පේන රූපය කොච්චර ඉක්මනට වෙනස් වෙනවද? දැන් අපි ගේ වෙනස් වෙනවා නැත්නම් මේ අපි අතපය හෙට මෙහෙට හොලවන වෙනස් වීම ලොකු එකක් නේ අපි දකින්නේ. නේද? ඇහෙන් රූපයක් පේනකොට ඇත්තටම අපට දැන් හිතන්නකෝ අපි මේ දැන් පිළිම වහන්සේ ඇතුළු මල්ලාසනයේ දෙස බලනවා. අපිට මෙතන තියෙන එක එක පාටවල් පේනවා. පිළිම වහන්සේක පාටක්, රතු පාට මල් පේනවා, කහ පාට පේනවා, සුදු පාට පේනවා, කොළ පාට පේනවා, අර ගිලම්පස වල තියෙන පාට පේනවා. නේද? මේක එකක් පේනවා. මේ මොහොතක් හිතලා බලන්නකෝ. එකක් දැකලා තමයි අනිත් එක අපි දකින්නේ. හරිමනම් අපි දකින්නේ කොහොමද? එකක් දැකලා අනිත් එක දකින්නේ. නමුත් අපි බලනකොටම අපට පිළිම වහන්සේ මල් ටිකයි ඔක්කොම එක මොහොතකින් පේනවා. ඇත්තටම ඔය රතු පාට එක මලක එක චූටි තැනක් දැකලා තමයි ඊතර චුට්ට දකින්නේ. ඊළඟට කහ පාට මල දකින්නේ එහෙම. නැත්නම් අපිට පේන්නේ නැහැ එහෙම වෙනස් වීම. අපිට පේන්නේ ඔක දිහා බලපුවාම ඔක්කොම එකපාර පේනවා කියලා. නේද? අපි දන්නවා අපිට මේ පේනවා කියන එක ඇති කරලා දෙන්නේ මොකෙන්ද? චක්කු විඥානේ. පේනවා කියන එක අරන් දෙන්නේ මොකෙන්ද? චක්කු විඥානේ. නමුත් ඉතින් බලන්නකෝ. ඒ පේනවත් එක්කම අපි ඇති කර ගන්නවනේ මේක කපුරු මලක්. මේක රෝස මලක්. මේක මේ වෙඩින් ජාතිය මලක්. නේද? ඒ විදිහට මේ මල් මේ ගස් මේ ටික අපි දකිනවා. මේක ඇන්තෝරියන් මලක්. මේ විදිහට මේ එකින් එක වෙනස් වෙවීම අඳුරගෙනමයි අපි දකින්නේ. එතකොට පේනවයි කියන එකටත් වඩා එහාට අඳුරා ගැනීම කොටත් අපි යනවා. ඒක සිද්ධ වෙන්නේ ඊතා සුළු මොහොතකදී. ඉතින් ඊ타ත්ම සුළු මොහොතකදී අන්නේ වෙනස් වෙන තැන දකින්න පුළුවන් හිතක් ඇති කරගත්තොත් අන්න ඒක තමයි අපි හරියටම දකින වෙනස් වීම. නේද? එතන වෙනස් වීම, එතන ඇතිවීම නැතිවීම දකිනවා නම් ඒක තමයි අපිට දකින්න තියෙන වෙනස් වීම. ඒකට තමයි අපි සති සමාධි ප්‍රඥා දියුණු කරගන්නේ. අන්නේ සුළු මොහොතේ වෙනස් වෙන එක අපි ලොකු පරාසයක් අරගෙන කියන්නේ මේ මල් පරවී යනවා. අපි හැමදාම වඳිනකොට කියනවා නේද? බොප්පම් මිලා යාති යතයි ධම්මේ මේ මල් පරවෙන යනවාසේ. නේද? කායෝ තථා යාති විනාශ කයත් විනාශ වෙනවා කියලා අපි හිතනවා. නමුත් මේ මල අපි දකින්නකොටම
ඒ දැක්ක මල නෙවෙයි ඊළඟ පාර අපි දකින්නේ. ඒ හිතත් වෙනස් වෙලා මලත් වෙනස් වෙලා. එහෙනම් අර මොහොතක් ගානේ වෙන වෙනස් වීමයි අපි දකින්න උත්සාහ කරන්න ඕනේ. කණෙන් සද්දයක් ඇහෙනකොටත් ඒ සද්දයත් අපි එක දිගට තියෙනවා කියලා හිතුවට හැම සද්දයක්ම ඊ타ත්ම සුළු මොහොතකදී ඇති වෙලා නැති වෙනවා. ඒ ඇතිවීම නැතිවීම කියන මේ ශබ්දය අපිට දැනගන්න පුළුවන් නම් ඒ මොහොතේ ඇති වෙන නැති වෙන එක එතෙන්දි තමයි මේ යදා පඤ්ඤාය පස්සති කියන තැනට එන්නේ නේද? ප්‍රඥාවෙන් දකිනවා කියන තැනට අපට එන්න පුළුවන්. අනිත් තැන් වලත් අපි ප්‍රඥාවෙන් දකිනවා. නමුත් ඊතාසියුම් ප්‍රඥාවකට අපි විදර්ශනා නුවණකට යනකොට අන්න එතෙන්ට යනකම් අපි යන්න ඕනේ. ඒකට තමයි අපි සිහිය පුරුදු කරන්නේ. නුවණ වඩා ගන්න. එතකොට සබ්බේ සංඛාරා අනිච්චාති. ඉතින් ඒකයි අදා පඤ්ඤාය පස්සති නුවණින් දකිනවන. නේද? අතනින් බින්දති දුක්ඛේ. මෙහෙම නුවණින් දකිනකොට කලකිරෙනවා. නේද? කලකිරෙනවා කියලා කියන්නේ. අපි කියන්නේ සාමාන්‍යයෙන් එපා වෙනවා වගේ කන්නේ නේද? නේද? කලකිරෙනවා කියන එක අපි හිම. අපි ඇත්තටම සාමාන්‍ය වෙලාවකදී අපි කලකිරෙනවා කියන එක පාවිච්චි කරපුවාම අපේ හිතේ පුංචි තරහක් තියෙනවා ඒ වෙලාවේ. හොඳට හොයලා බලන්නකො නේද? අපි කිව්වොත් එහෙම පුජ්‍යලේක කපමන් එයාක හොඳටම කලකිරිලා තියෙන්නේ තරහ වෙලා නේද? මම මෝනවත් බලන්නේ නැහැ කියනවා. මං ඒ තැන ගැනත් හොඳටම කලකිරුණා කියනවා. ආයෙ නෑ යන්නේ නැහැ කියනවා. නේද? ඒ කියනකොට මොකද්ද අපේ තියෙන්නේ? තරහ. එහෙනම් මේ කලකිරෙනවා කියන්නේ තරහක් නෙවෙයි. මෙතන මේ ධර්මයේ විස්තර කරන්නේ කලකිරීම කියන එක තරහ සහගත දෙයක් නෙමෙයි. එහෙනම් මොකද්ද කලකිරීම කියලා කියන්නේ? නේද? එහෙනම් කලකිරීම කියලා කියන්නේ මොකක්ද? හොඳට හොයලා බලන්නකො. කලකිරෙනවා කියලා කියන්නේ හොඳයි කියලා අල්ලගන්නේ නැහැ කියන එකට. නේද? හොඳයි කියලා සැපයි කියලා අල්ලගන්නේ නැහැ. නරකයි කියලා ගැටෙන්නේ නැති තැනකට. නේද? ඒ කියන්නේ ඒ තුල අපි ඇලීම් ගැටීම් තොලින් තොර වෙනවා කියන එකට. නේද? ඇයි? අපි දැක්කේ මොකක්ද? අනිත්‍ය. ඒ කියලා කියන්නේ ඇති වෙලා නැති වෙලා යන එක. ඇති වෙලා නැති වෙලා යන එක අපි දැක්කනම් අපිට ඒක එක්ක ගැටෙන්න දෙයක් නැහැ නේ. ඇයි? අපි දන්නවනේ මේ ගැටෙන දේත් මොකද වෙන්නේ? නැති වෙනවා. ඇලුණු දේත් මොකද වෙන්නේ? නැති වෙනවා. එහෙමනම් ඒ අනිත්‍ය දැක්ක මොහොතකදී කලකිරුණා කියලා කියන්නේ හොඳයි කියලා අල්ලගන්නේ නැහැ කියන එක. නේද? ඒක විදර්ශනා කලකිරීමක් හැටියට හඳුන්වනවා. ඒක විදර්ශනා ඥානවලදී නිබ්බිදා ඥානය කියලා හඳුන්වනවා. නේද? නිබ්බිදා ඥානය කියලාත් හඳුන්වනවා. නිබ්බිදාව කියලා හඳුන්වන්නේ අත නිබ්බින්දති දුක්ඛේනේ. කලකිරෙනවා කියලා කියන එකනේ. ඒ කියලා කියන්නේ අපි අනිත්‍ය දකින්න වෙන්නේ මොකක්ද? මේවා අල්ලා ගන්න එක අතාරිනවා. අල්ලගන්න එක අතාරිනවා. මොකද හැම දෙයක්ම වෙනස් වෙනවා දකින්නකොට අල්ලගන්න තැනක් ඉතුරු වෙනවද? නැහැ. අල්ලගන්න තැනක් අපිට ඉතුරු වෙලා නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අපි එකක්වත් අල්ලගන්නේ නැතු යනවා. ඒක තමයි හැඳින්වෙන්නේ මොකක්ද කියලා කලකිරෙනවා කියලා. ඒ කියලා කියන්නේ කලකිරුණාම අර මූණ වෙනස් කරගෙන අහක බලාගෙන බුම්මගෙන ඉන්නවා කියලා කියන්නේ ඒ වගේ තත්ත්වයක් නෙමෙයි. කලකිරෙනවා කියලා කියනකොට මොකක්ද ඇති වෙන්නේ? හරි සතුටින් ඉන්න තැන. නේද? මේ සංස්කාර ධර්මයන් කෙරෙහි අපි අල්ලගන්නේ නැතුව ඒවා අතහැරලා දමනකොට මේවා මේ විදිහයි කියලා තේරුම් ගන්න තැනට අපි අපේ සිත අරගෙන එනවා. එතකොට අත නිබ්බින්දති දුක්ඛේ
මොකක් වුණාමද මේ කලකිරුණේ? සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය නුවණින් දැක්කහම. නුවණින් දැක්කේ නැතුවම මොකද වෙන්නේ? අපි එක්කෝ ඇලිනවා එක්කෝ ගැටෙනවා. නේද? එහෙමනම් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව අනිත්‍ය ස්වභාවය දකින්න තැනට හඳින්නවා නිබ්බිදාවයි කියලා. එහෙම වෙනකොට මොකද්ද වෙන්නේ? ඒස මග්ගෝ. එහෙම වෙනකොට මේ මාර්ගය මොකක් පිණිසද? නිවන පිණිස. එහෙනම් ඒ මාර්ගයේ අපිට ගමන් කරන්න තියෙන්නේ කොහාටද? නිවන කරා යන්න. ඉතින් නිවන ගැන අපි දන්නවා සාන්ත සුන්දර තැනක්. අන්න එතන කරා ගමන් කරන්නට අවශ්‍ය කරන ශක්තිය ගැන තමයි මේ යන මාර්ගයේ පිළිබඳව තමයි අපි මේ කතා කරන්නේ. එතකොට ඒක ගැන අපි හොඳට තේරුම් ගන්නට සංස්කාර ධර්මයන් මොනවද? අනිත්‍යයි. ඒ අනිත්‍ය කියලා අපි අදහස් කරන්නේ හරියටම කොයි වගේ තැනක්ද? ඒ වගේම දුකයි කියලා කියන්නේ කොතනද? කලකිරෙනවා කියලා කිව්වේ මොකක්ද? එතකොට හොඳට බලන්න දුකයි කියලා කලකිරෙනවා කියලා කියන්නේ. නේද? ඇයි මේ සංස්කාර ධර්මයන් තියෙනකන් අපට තියෙන්නේ මොනවද? ඇලීම් ගැටීම්. නේද? ඒකේ නුවණින් නොදනිකනකන් අපිට ඇති වෙන්නේ ඇලීම් ගැටීම්. නේද? එහෙමනම් මේක මහා දුකක්. අපි කැමති විදිහට වෙනස් වෙන්නේත් නැහැ. නේද? ඒ ස්වභාවය අපි දැක්කම අපි නිවන කරා ගමන් කරනවා. මේක තමයි මේ ගාථා ධර්මයේ තියෙන අර්ථය, තේරුම. මේක තමයි මෙතන තියෙන මේ ස්වභාවය. ඉතින් මෙන්න මේ ටික තමයි අපි හරියට දැනගන්න ඕන නිසා තමයි සතර සතිපට්ඨානයක් අපි වඩන්නේ. ඉතින් ඒ සතර සතිපට්ඨානිය වඩනකොට අපි නිවන කරා ගමන් කරනවා කියලා දේශනා කරන්නේ ඒකයි බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ දුක්ඛ දෝමනස්සානං අතංගමාය ශෝක පරිද්දවාණං සමතික්කමාය ඥායස්ස අධිගමාය නිබානස්ස සච්චිකරියාය. මොකද දුක්ඛ දෝමනස්සයන් නැති වෙනවා. ශෝක පරිදේවයන් නැති විලා යනවා. ඊළඟට දුක් දුම්නස් නැති වෙනවා. ඥායස්ස අධිගමයි. ඔව් නුවණ වැඩිනවා. අධිගමයටපත් වෙනවා ඥායස්ස. නිබ්බානස්ස සච්චිකිරි. නිවන සාක්ෂාත් කරගන්න. මේක තමයි මෙතන තියෙන අර්ථය. ඉතින් අද මම කාලය දෙනවා මේ පිළිබඳව සාකච්ඡා කරන්න. නේද? අපි අනිත් දවස්වලදී කාලය බොහොම අඩුවෙන් ගත්තේ සාකච්ඡා කරන්නට. ඒ නිසා අද අපිට කාලය තියෙනවා මේ පිළිබඳව මේ හැම දිනාගේම අදහස් තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට ප්‍රශ්න තියෙන්න පුළුවන්, ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒවා අදහස් මේ වෙලාවේ අපි කාටත් එකතු වෙලා සාකච්ඡා කරන්නට වෙලාව තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය පසුබිමයි මම මේ කරුණු ටිකින් මතක් කළේ. ඒ නිසා එහෙමනම් දැන් අපි සාකච්ඡා කරන වෙලාවට කාලය අරගමු. හොඳයි එහෙමනම් තියෙන ප්‍රශ්න හරි එහෙම නැත්නම් අදහස් හරි දැන් ඉදිරිපත් කරන්නට පුළුවන්. කවුරුත්ම කතා කරන්නේ නැහැ නේද? ඉගැනේ කොහොම ඒවා අනිත්‍ය වෙලා නේද? සියලුම දේවල් අනිත්‍ය වුණාම ඒ ස්වභාවයට නේද? එතකොට මේ අනිත්‍ය ස්වභාවය මේ සංස්කාරයන්ගේ දකින්න උත්සාහ කරන්නට එතෙන්ට යනකොට තමයි මේක අපට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ධර්ම අවබෝධ කරන තැනට අපි ගමන් කරන්නේ නිවන කරා ගමන් කරන්නේ ඒ නිසාමයි කියන බව අපි තේරුම් ගන්න ඕනේ. ඔව්. දැන් අවස්ථාව තියෙනවා අපිට පැය කාලක විතර කාලයක් තියෙනවා කතා කරන්න.
අමුතුවනේ අ මේ ඉස්සෙල්ලා කිව්ව නේද සබ්බේ ධම්මා අනිත්‍යයි කියනකොට නිවනත් අනන්තයි ඒකත් අපිට ඔව් ඕනේ විදිහට තියාගන්න බෑ එහෙම එකක්. ඒක මට තේරුන්නේ ඔව් නැද්ද දන්නේ. ආම්තු ඒක ඔව් පොඩ්ඩක් පැහැදිලි කරනවද? හොඳයි හොඳයි හොඳයි. ඒ කියලා කියන්නේ දැන් සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ ධම්මා අනාත්තාති නේද? දැන් සංස්කාර ධර්මයන් කියලා කියන්නේ හේතුවකින් හටගත්තු දේවල් නේද? හේතුවකින් හටගත්තු දේවල් හැම දෙයක්ම දුකයි. නමුත් නිවන දුක නෑ. නිවන කියන්නේ දුක් සහගත තැනක් නෙවෙයි. නේද? ඊළඟට නිවන කියන එක අනිත්‍ය දෙයක්ුත් නෙවෙයි. ඒ නිසා නිවන කියන එක අනිත්‍යයි. ඒ කියන්නේ නැති වෙන වෙනස් වෙන දෙයක් නෙවෙයි. ඔව්. නිත්‍ය මංගල පරම සුඛ කියලානේ කියන්නේ නේද? නිත්‍ය මංගල පරම සුඛ අමා මහ සැප. නේද? එතකොට නිට්ටයයි මංගලයි ඒකේ ඉහළම එක අමා මහ නේද? මේ නිවන් සැප. එතකොට ඒක දුක්ඛදායක තැනක් නෙවෙයි අනිත්‍ය තැනකුත් නෙමෙයි. අජර අමර කියලානේ කියන්නේ නේද? අජරයි කියලා කියන්නේ තිරන්නේ නැහැ. අමරයි කියලා කියන්නේ මැරෙන්නේ නැහැ. අජර අමර නිවන කියලානේ අපි කියන්නේ. එතකොට ධම්ම කියන එක කියලා එතන කියලා තියෙන නිවන කියන එක නේද? සබ්බේ ධම්මා අනාත්තා කියලා නේද? ඔව් සබ්බේ ධම්මා අනාත්තාති කියලා කියනකොට ධම්ම කියන වචනයේට සංස්කාරයි නිවනයි ඔක්කොම ඇතුළත් වෙනවා. ශ්ලෝකේ තියෙන සියලුම දේවල්. ඒ කියන්නේ ඒක අනාත්තයි කියලා. අනත්තයි කියලා කියන්නේ අනත්ත කියලා කියන්නේ සරලව කිව්වොත් මගේ වසඟේ පවතිනවා කියන එකනේ. මමය මාගේ මගේ ආත්මය කියලා ගන්න එකනේ. එහෙම ගන්න බෑ. නිවන ගන්න බෑ. ඒක නිසා තමයි අනාත්ම කියන්නේ. ඒක තමයි ධම්මා කියන වචනේ එතන දාලා තියෙන්නේ. ඒ කියන්නේ ධම්ම කියන වචනේට සංස්කාරයි නිවනයි ඒ ඔක්කොම ඇතුළත් වෙනවා. එතකොට ධම්ම කියන වචනේ තුලින් ඒ ටික කියනවා. අර සංඛාර කියන තැන්වලදී නිවන එතෙන්ට ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට ධම්ම කියන තැන ඒ නිවන ඇතුළු ඒ හැම දෙයක්. ඒ කියන්නේ නිවන අපට ඕන විදිහට තියෙන්නේ නැහැ. ඔක හොඳට අපට තේරෙනවා නිවන විතර නෙමෙයි මේ ගමන් මගේ යනකොට භාවනා කරගෙන යනකොට ඔන්න මුලදි තියෙන අපහසුකම් නැති වෙලා හිත දුවනේව නැති වෙලා බොහොම පහසුවෙන් භාවනා කරගෙන යනවා. ඊට පස්සේ ආයේ තවත් ඉස්සරහට එහෙම කරගෙන යනකොට අර තිබුණු පහසුකනුයි අර තිබුණු සියලුම දේවල් ප්‍රීතියයි නැති වෙලා යනවා. නේද? ඒක තමයි භාවනාවේ විදර්ශනා භාවනා කරගෙන යනකොට ස්වභාවය. ඒ පහසුව ප්‍රීතිය පස්සද්ධිය කියන සියලුම දේවල් නැති වෙලා ආය අර ඉස්සෙල්ලටත් වැඩිය වේදනා කැක්කොම් අමාරුකම් එන්ට ගන්නවා. නේද? අන්න එතකොට අපි කලබල වෙනවා මගේ භාවනාව මේ නතර වුණා නැත්නම් භාවනාව කැඩුනා භාවනාව විනාශ වුණා හරි අපරාධයක් මට වුණේ කියලා ලොකු දුකකටපත් වෙනවා. නේද? ඒ මොකක් නිසාද එහෙම හිතන්නේ? අපි හිතාගෙන ඉන්නා භාවනා කරගෙන යනකොට මේ විදර්ශනා භාවනා කරගෙන ගියත් හැබැයි සමත භාවනාවේ හිම නෑ. සමත භාවනාවේ ඒ පහසුව විතරමයි තියෙන්නේ. විදර්ශනා භාවනාවේදී තියෙන එකක් තමයි ඒ පහසු ටිකක් නැති වෙලා යනවා. එතකොට තමයි අර විදිහ අපිට හිතෙන්නේ. ඒ මොකද එහෙම හිතලා භාවනා කැඩුනා නතර වුණා කරදරයක් වුණා කියලා මේ ටික ඔක්කොම කියන්නේ භාවනාව හොඳයි කියලා අල්ලගෙන හිටපු හින්දා. يعني භාවනාව මගේ කරගෙන හිටියා. නේද? නමුත් මේ භාවනා කියන එකත් මගේ නෙවෙයි. ඒ වගේ නිවන කියන එකත් එහෙම මට ඕන විදිහට තියාගන්න පුළුවන් එකක් නෙවෙයි. භාවනාවත් මට ඕන විදිහට තියාගන්න බැරි දෙයක්. ඒක විනාශ වෙනවා.
වේදනා කැක්කුම් අමාරුකම් ආවත් ආයෙත් ඒව නැති වෙනවා. ආයෙත් ඒව නැති වෙලා අර තිබුණට වඩා පහසුකම් ගොඩක් ආය අපට එනවා. එතකොට ඒකත් අල්ලගන්නේ නෑ. ඒ නිවනත් ඒ වගේම අල්ලගන්න පුළුවන් තරක් නෙවෙයි. ඒක ධර්මතාවයක්. නේද? ඒ නිසා ධම්මා අනාත්තාති කියලා කියන්නේ නිවනත් ආත්ම වශයෙන් ගන්නෙ නෑ කියලා කියන්නේ. එතකොට සංස්කාර අනිත්‍යයි දුකයි. නමුත් නිවන අනාත්මයි. එතකොට නිවන ඇතුළු සියලු සංස්කාර ධර්මයන් අනාත්මයි. අනිත්‍ය දුක එකම. ඔව් එතකොට ඒ කියන්නේ ඒකෙන් දැන් නිවන ඒකට ඇතුළත් වුණා කියලා හිතනකොට හිතන්න එපා එතන සංස්කාර නැතුව නිවනට විතරයිනේ අනාත්මයි කිව්වේ කියලා. නෑ. සංස්කාරات එක්කම තමා අනාත්මයි කියලා කිව්වේ. ධම්මා කියලා කියනකොට අර සියලුම දේවල් ඇතුළත් වෙනවා. ඒක තමයි එතන හිම විස්තර කළේ. ඔව්. හාමුදුරනේ එතකොට ඒකෙන් අදහස් කරේ මේ එතකොට ඒ නිවන අනාත්මයි. ඒක ආත්ම හැටියට ගන්න එපා කියන එකද නැත්තම් දැන් සංස්කාර අනිත්‍යයි. ඔව්. හැබැයි සංස්කාරත් නිවනත් දෙකම එකතු කරාම ඒක අනාත්මයි. මොකද සංස්කාර අනිත්‍යයි අනාත්මයි දෙකම. ඔව්. ඔව් නිවන අනිත්‍යයි දුකයි ඔව්. නිවන අනිත්‍ය නෙමෙයි අනාත්මයි. ඔව්. අනිත්‍ය නෙමේ දුක නෙමේ අනාත්මයි. අනාත්මයි. එතකොට නිවනට එන්නේ අනාත්ම. නමුත් නිවනත් සංස්කාරත් දෙකම එක ගත්ත. සංස්කාර අනිත්‍යයි අනාත්මයි. හරි හරි. දැන් ඒක ටිකක් තේරුණා. ඒ කියන්නේ නිවන උනත් නිවන අපි කිව්වට ඒක කියන්නේ ඒක සැපයි ඔක්කොම ඒක මංගල කාරණාවක් ඒක කියන්නේ සංස්කාරයක් නෙමෙයි මේ කියන්නේ හේතුවකින් හටගන්නේ නැහැ. ඒවා ඔක්කොම කිව්වත් ඒකටත් අපි ඒකත් ආත්මයක් හැටියට ගන්න බෑ. ගන්න බෑ. අපේ වසඟේ පවත්තන්න බෑ. ඒ මොකද හාමුදුරනේ ඒක? ඒක අපිට අල්ලගන්න බැරි දෙයක්. ඒක ලෝකෝත්තර දෙයක්. ඒක ලෞකික එකක් නෙමෙයි. ඒක ලෝකෝත්තරයි. ඒ නිසාද රහතුන් වහන්සේලා කියන්නේ සැරින් සැරේට භාවනා කරලා කියන්නේ බුදුහාමුදුරුවොත් කියන්නේ මේ සමවදිනවා කියලා අර එහෙම යන්නේ ඒ කියන්නේ භාවනා කරන්න ආපහු එතකොට මේ සැපයේ ඉන්න. එහෙම නැත්තුව අවබෝධ කරගෙන තියෙන්නේ. නමුත් අර ඒක අනාත්මයි හින්දා හැම මොහොතකම නැහැ. එහෙම වගේ එකක් ඒක. ඔව්. ඒක ඇත්තටම ඉතින් ඒ තුලට ගියාම ditta ධම්ම සුඛ විහාර. ඒ කියන්නේ දැන් ලබන්න පුළුවන් පහසුව ඒ තුල තියෙනවා. ඒක තමයි හේතුව. හරි හැමදේම ඒක දැනගන්න. හොඳයි තවත් අපිට කතා කරන්න දේවල් තියෙනවද? කවුරුත් නැහැ වාගේනේ. මම හිතන්නේ ඔක්කොම අයට හොතටම පැහැදිලි වෙන්න ඇති නේද? එතකොට කොයිලාවකදිවත් භාවනාවත් මට ඕනේ විදිහට තියාගන්න උත්සාහ කරන්න එපා. ඒන හැම දෙයක්ම මේක එන්නේ ඇත්තටම එක පැත්තකින් එන්නේ මේක නිසා කියලා කියනවා නෙමෙයි. එනකොට අපට දකින්න පුළුවන් වෙන්න ඕනේ මේකක්වත් දැන් අනික් බාහිර දේවල් ඔක්කොම මගේ නෙමෙයි කිව්වා වගේම ඊළඟට අපි කොටු වෙනවනේ භාවනාව මගේ කියලා. එහෙනම් භාවනාවත් මගේ නෙවෙයි කියන තැනට අපි එන්න ඕනේ. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන
හැම දෙයක්ම මගේ නෙවෙයි කියන තැනට එන්න ඕනේ. මගේ වසඟයට තියෙන්න නෑ කියන තැනට එන්න ඕනේ. එතන තමයි අපි දකින්න ඕන තැන. නේද? එතන දකින්නකොට තමයි අපිට එතනින් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගොඩාක් තැන්වල දේශනා කරනවානේ යම් දේවල් අනිත්‍යයි. අනිත්‍ය නම් මොකද? දුකයි. දුකයි නම් විපරිණාම ස්වභාවයට පත් වෙනවා නම් ඒක අනාත්මයි. නේද? යම් දෙයක් අනිත්‍ය නම් දුකයි. ඒ දුක්තේ මේ අනිත්‍යදී අනිත්‍ය වගේම නැති වෙනවා වගේම විපරිණාම ස්වභාවයට පත් වෙනකොට ඒවා අනාත්මයි කියලා තමයි විස්තර කරන්නේ. ඒ කියන්නේ එකක්වත් මට ඕන විදිහට ගන්න බෑ. ඉතින් අපි හිතා ගන්නකෝ අපි අපේ ශරීරය මට ඕන විදිහට තියාගන්න නැහැ කියලා දකිනවා. නැත්නම් අපේ දරුවෝ මට ඕන විදිහට දෙන්න කියලා හිතන්නේ. නේද? අපි හිම අල්ල ගන්න ඕනේ. නේද? ඊට පස්සේ දරුවන්ගේ වෙනස් වීමක් දකින්නකොටම අපිට මොකද්ද වෙන්නේ? මහා දුකක් ඇති වෙනවා. නැද්ද කියලා බලන්නකෝ. නේද? ඒ ඉතින් අපි පුංචි කාලේ ඉඳලම හදාගෙන මහා දුකක් විඳගෙන හදනවා. නේද? හදන්නේ මොකක් බලා කරගෙනද? බලාපොරොත්තු රාශියක් තියාගෙන. ඒ බලාපොරොත්තුවක් අපි ළඟට එන්නේ නැති වෙනකොට අපිට මොකද වෙන්නේ? දුකයි. ඒ නිසා අපි දකින්න ඕනේ අනාත්මයි. නේද? ඒක එහෙම දකිනකොට අපට අර එන වෙනස් වීම හමුෙහි දුකක් නොවී ඉන්න පුළුවන්. එතන වෙනස් වීමෙහි අපි දුක් වෙනවනේ. නේද? එහෙම දුක් නොවී ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි අපි අපේ ජීවිතේ තේරුම් අරගෙනම තියන්න ඕනේ. මේ දරුවන් පෝෂණය කරන්නේ, දරුවන් වෙනුවෙන් කටයුතු කරන්නේ මේ අපි අපින් සිදුවෙන්න ඕනේ යුතුයකමක්. අපින් සිදුවෙන්න යුතුයකමක්. ඉතින් අයිතිවාසිකම් ඉල්ලන්න නැතුව ඉන්න ඕනේ. නේද? අයිතිවාසිකම් හොයන්න ගියාම තමයි දුක් හටගන්නේ. නේද? ඉතින් අපිට කරන්න තියෙන්නේ මොකක්ද? හොඳ ගුණ ධර්ම කියලා දෙමින් ඉදිරියට ගෙනියන එක. නේද? ගුණ ධර්ම කියලා දෙමින් ඉදිරියට ගෙනියන එක විතරයි. ඒක ඒ නිසා අපට ඒ දුකක් නැතුව අපිට මේ මඟ යන්න පුළුවන් වෙනවා. නැත්තම් වයසකට යනකොට මොකද වෙන්නේ? අපි ගොඩක් දුක් වෙනවා. ජීවිත කාලේ ගොඩාක් මහන්සිලා අන්තිමට මොකද වෙන්නේ? ගොඩක් දුක් වෙනවා. ඒ නිසා අපි ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. මගේ ශරීරේ මට ඕන විදිහට තියෙන්නේ නැතුව වගේම අපේ දරුවොත් මොකද අපි මම එහෙම මතක් කරන්නේ අපි වැඩිම අල්ල ගන්න දී ගැටෙන නිසා. ඊවල දරුවල් වලටත් වඩා මෙනි කණික් හැම දෙයකටමත් වඩා වැඩිම අල්ලගන්නේ මොනවද අපි? දරුවා. නේද? නිසා ඒ අය පිළිබඳවත් අපි එහෙම දැනගෙනම කටයුතු කරනවා නම් අපි නිදහස්. නේද? ඒකද ඒ මොකද ඒ දවසේ ඉඳලාම අපි දැක්කා තේරුම් ගත්තා අපි අවබෝධ කරගෙන හිටියා වෙනස් වෙනවා කියලා. වෙයිදී අපි හොඳ ගුණධම් ටික කියලා දුන්නා. නේද? ඉතින් එතකොට සමහර ලාවට අපේ කර්මයක් එකතු වෙලා තියෙනවා. නේද? නිසා අපි මේ ලෝකෙටම පජාය අනුකම්පකෝ කියලානේ අම්මලා තාත්තලා කියන්නේ. මේ ප්‍රජාව වෙනුවෙන් මේ සත්වයින් වෙනුවෙන් අනුකම්පාව දක්වපු දෙන්නෙක්. නේද? ඒ මොකද ඒ තරම් අනුකම්පාව නිසා තමයි ඒ තරම් මහන්සි වුණේ දරුවෝ ටික හදන්න. නේද? වෙන කොයි සත්වයෝද එහෙම දරුවෝ හදන්න ඒ තරම් මහන්සි වෙන්නේ? චූටි කාලේ කණ්ඩ බොණ්ඩ දෙන ටික විතරමයිනේ. ඉතින් එහාට අනික් සත්තු ඒ පිළිබඳව ගොඩක් මෙව වෙන්නේ නැහැ. අපිට කොච්චර උගන්වන්න කියලා දුක සැප බලන්න කියලා නේද ලෙඩ වුණාම බෙහෙත් කරන්න කියලා අනික් සත්ත්වයින්ගේ ඒ විදිහට එහෙම දකින්න නැහැ. නේද? ඒක තමයි ඉතින් අපි එහෙම කරගෙන ඉන්නකොට ඒ මගේ කරගෙන ඉන්න දේ අපි හොඳින් තේරුම් ගන්න ඕනේ මගේ නෙවෙයි කියලා.
ඒක අපි සාමාන්‍ය ධර්මයක් හැටියට දකින්න ඕනේ. නිවන කරා යනකොට අපි අර මොහොතක් ගානේ වෙනස් වෙන දේවල් ටික දකින්න ඕනේ. නිවන කරා. ඉතින් ඒක තමයි කියන්නේ මේ මාර්ගයේටම මේ දැන් අපිට මේ ලෝකේ ගමන් කරන්න මාර්ග තුනක් තියෙනවානේ. එකක් තමයි අපාය මාර්ගය. අනිත් එක තමයි දිව්‍ය ලෝකද ස්වර්ග මාර්ගය. සුගති මාර්ගය. අනිත් එක නිර්වාණ මාර්ගය. එතකොට අපට දුගති මාර්ගයෙන් අයින් වුණාම සුගති මාර්ගයේ යනකොට මේ ලෝකයේ මේ සාමාන්‍ය දේවල් අනිත්‍යයි කියලා දකින්න පුළුවන්. නිවන් මාර්ගයට යනකොට ඒ අනිත්‍යම මොහොතක් පාසා තියෙන දේ අනිත්‍ය දකිනවා. මොහොතක් පාසා ඇති වෙන හැම දෙයකම අනිත්‍ය දකිනවා. අන්න එතකොට තමයි අපි නිවන් මාර්ගය තුල ඉඳලා තියෙන්නේ. අනිත්‍යම තමයි දකින්නේ. නමුත් මේ මොහොතක් ගානේ ඇති වෙන ඒ සියලු අනිත්‍යයන් දකිනවා. ඒක තමයි අපි කරන්නේ. නේද? හොඳයි. අවසරයි සම්මාස ඔව්. මේ පොඩි දෙයක් අහගන්න ඕන මේ සබ්බේ ධම්මා කියලා sorry සබ්බේ ධම්මා කියලා කිව්වහම හම්තුනේ දැන් අපි කියනවානේ ධර්මතාවය කියලා ධර්මතාවල් කියලා කියනවානේ දැන් සාමාන්‍යයෙන් වැසි වසින එක ඒ වගේ ධර්මතාවල් තියෙනවානේ ඒ වචනේ තියෙනවා ඊට පස්සේ සබ්බේ නෙමෙයි ධම්මා කියලා කිව්වහම දැන් අපිට බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ඒ ධර්මයේ තියෙන. එතකොට මේ දෙක කොහොමද හම්තුනේ මෙතෙන්දී එකට සම්බන්ධතාවයක් තියනවද එහෙම නැත්නම් එතන වෙනසක් තියනවද? දැන් අර සංස්කාර වගේ නේද? සංස්කාර වලත් අපි කියවනේ පටිච්ච සමුප්පාදේ පංචස්කන්ධේ සබ්බේ සංඛාරා ඒ වගේ ඒ තැන් වල තියනවා වගේ නේද? ඒ ධර්මතාත් අපේ වසඟී ගන්න බෑ. වැසි වසින එක ඊළඟට මේ අර ධම්ම නියාම වල හැටියට කියන දේවල් තියෙනවානේ සතර සෝවාන් වුණ කෙනෙක් සතර අපායේ උපදින්නේ නැහැ. ඒවනේ ධර්මතාවයන් නේද? ඒවත් අපට වසඟේ කරන්න බැරි දේවල්. ඔව්. ඒ ධර්මතාත් මෙතෙන්ට ඇතුළත් වෙනවා. එක්කම එකතුව දහම්පේ මේ සබ්බේ ධම්මා අනාත්තාති කියලා කියන්නේ. ඔව් ඒකයි මෙතෙන්දි විශේෂයෙන් අර්ථ දක්වනවා නිවන එකතු වෙනවා කියලා. මේ ධර්මතාවයනොත් එක්කම ධම්ම කියන වචනයට එකතු වෙන සියලුම දේවල්. ඒ කියන්නේ දැන් ඇත්තටම සෝවාන් වුණ කෙනෙක් සතර අපායේ උපදින්නේ නැහැ. ඒක අනිත්‍යයි. ඒක වෙනස් වෙනවා කියලා කියන්න බෑනේ. ඒ ධර්මතාවයේ වෙනස් වෙන එකක් නෙවෙයි. ඊට පස්සේ ඒක දුක සහගත දෙයක්වත් නෙවෙයි. නේද? මේ ධර්මතාවයක්. එහෙමනම් ඒ ධර්මතාවයනොත් එක්කම එකතු කරනවා නිවන කියන එකත්. විශේෂයෙන් නිවනත් එකතු කරනවා එතෙන්ට. ඒ ධර්මතා සියල්ලමත් එක්ක නිවනත් එකතු වෙනවා. ඒ සියල්ලම අපිට කැමති විදිහට වෙනස් කරන්නට බෑ. අපේ කැමැත්තේ අපේ වසඟේ පවත්තන්නට බෑ. තරහන් බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම කියන එක ඒක ධර්මතාවයක් නෙවෙයි ඒක මොකක්ද ඒකත් අපට බෑනේ තීරණය කරන්න මහත්තයා. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයේ. දැන් අපට ඕනේ විදිහට. ඔව්. නැදී ඉතින් වැස්ස එහෙමත් ඍතුජ රූපනේ ඒක ඔක්කොම අයිති බුදුහාමුදුරන්ගේ ධර්මයට නේද? ඔව්. ඍතුජ රූප කියන ඒවත් ධර්ම කියන එකට ඔක්කොම අයිති වෙනවා. බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මයත් දැන් හිතන්නකෝ අපට ඕන විදිහට වෙනස් කරන්න බෑනේ. අපට ඕන විදිහට වෙනස් කරව ගම ඒක විකෘතියක් වෙනවා. නේද? බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මයේ අපිට ඕන විදිහට අර්ථකථනය කරන්න ගිය ගම ධර්ම විකෘතියක් වෙනවා. නේද? ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මයත් ඒකත් අපිට ඕන විදිහට කරන්න බැරි දෙයක්. අනාත්මයි. බුදුහාමුදුරන් වහන්සේම දේශනා කරන එකක්.
ඒ බුදු නුවණටම වැටහුණ එකක්. ඔය ධම්ම කියන වචනේට මම දැක්ක එක පොතක් තියෙනවා මේ ඇමරිකන් ජාතික කෙනෙක්ම ලියපු එකක්. ඒක සිංහලෙනුත් තිබුණා. මතක නැහැ ලියපු කෙනාගේ නම. ධම්ම කියන වචනේ තෝරලා ඒ ධම්ම කියන වචනේට දැන් අපි ස්වභාව ධර්ම, කුසල ධර්ම මේ විදිහට මේ ධම්ම කියන එක කියනවනේ. තේරුම් 36ක් මේ ධර්මයෙන් හොයලා තිබුණා. ඒ වචනේට තේරුම් 36ක් එක මේකෙන් මේ දේ අදහස් කරන්නේ කියලා. දැන් අකුසල ධර්ම කුසල ධර්ම කියන්නේ එකක් නෙමෙයිනේ. එකක්නේ. ස්වභාව ධර්ම නේද? බුද්ධ ධර්මයේ නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල් ටික ඔක්කොම එකක් නෙමෙයි. එක අර්ථ. එහෙම අර්ථ 36ක් විස්තර කරලා තිබුණා. ජෝන් ඔල්ටර් වගේ නමක් මට මතක තිබුණේ. දැන් ගොඩක් කල් ලියපු එකක් මං හිතන්නේ 80 ගණන් වල මුල හෝ 70 ගණන් වල අග ලියපු පොතක් සිංහලෙනුත් තිබුණා ධම්ම කියලාම. ඒකේ තියෙනවා අර්ථ 36ක් විස්තර කරලා. එහෙමනම් අද අපි අවසන් කරමු. අපි අද දවසේ මේ සිදු කර ගන්නට යෙදුන උතුම් උදාරෝ කුසල ධර්මතාවයන් සියල්ලම පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනත් සුරකින්න අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොට ඇති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සපවත් වේවා සපයන්ගෙන් සපයන්ටපත් වේවා. අප සියලු දෙනාමවද බුදු සසුනද අපේ ගේ දොර වතු පිටි ඉඩකඩම් රැකී ආරක්ෂා විලහෙළදාම් ආදී සියලු දෑද අපේ දරුවන් අපේ දෙමව්පියන් අපේ ඥාති හිත මිතුරන් ඇතුළු හැම දෙනාමවද දෙවියෝ යහතින් මනාව කලට වේලාවට සුරකිත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්